පස්සේ ටේබල් එකට යම්කිසි ආකාරයක වෙනස්කම් කරන්න තමයි මේ අපි alter කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ ටේබල් එකට අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්න ඕන නම් අපි ඒක දෙන්න ඕන මෙතන. හරි. ඒතර alter table මේ කීවර්ඩ් එකක් ඕනනම් කැපිටල් වලින් ඔයාලට දෙන්නත් පුළුවන්. alter table එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ alter table student ඊට පස්සේ alter table student කියලා දීලා අපි ඒකට ළමයි දෙන්න ඕන එකේ අදාළ කොලම් නේම් එක. add column add කරන්න කොලම් එකක් add column ඊට පස්සේ ඒකේ නම දෙන්න ඕන. අපි දැන් මෙතන දෙමුකෝ මේක දීලා නැත්නම් මොනවද? age එක වයස දීලා නැහැනේ. එහෙනම් මම age කියලා දෙනවා. හරි. age කියලා දීලා එතන අපි age එක int නේ. int කියලා දීලා මම 3ක් දෙනවා. මේගොල්ලන් integer 3කින් ඇතිනේ. හරි. query okay. ඒ කියන්නේ අපේ පසුව ටේබල් එක හැදුවට පස්සේ මේ වගේ පස්සේ කොලම් එකක් ඇඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි alter කියන කීවර්ඩ් එකත් එක්කලා තමයි දෙන්න ඕන. ඒතර දැන් අපි නැවත ටේබල් එක අපි describe කරොත් describe student මොකද ඒක query කරන run වුණා උස්සලානේ අපි කොලම් එක ඇතුළේ alter table student at හරි ඉර එකක් ඉන්න විදිහ නෑනේ describe student හරි මේ බලන්න එතකොට දැන් උන්න ඔයාලට පේනවා age මෙතන age එක වැටලා තියෙනවා age කියන කොලම් එක ඇඩ් වෙලා තියෙනවා හරි දැන් මේකට primary key එකක් ඇඩ් කරන්න නම් table එක හදලා ඉවර වෙලා අපිට මේකට ප්‍රාථමික අතුරක් ඇඩ් කරන්න අපිට පුළුවන් අදාළ field එක දැන් මේකට ප්‍රාථමික අතුර ඇතුළත් කරන්න වඩාත් සුදුසු මොකද්ද මේක ප්‍රාථමික අතුර ඇතුළත් කරන්න වඩාත්ම සුදුසු වෙන්නේ student number එක නේද ඒක අනුපිටපත් වෙන්නේ නැහැ එහෙනම් අපි ඒකට තමයි ප්‍රාථමික අතුර ඇතුළත් කරන්න යන්නේ ළමයි හරි එහෙමනම් අපිට පුළුවන් මෙහෙම ටේබල් එක හැදුවට පස්සේ ප්‍රාථමික අතුරක් ඇතුළත් කරන්න ඕන අපි මෙහෙමයි දෙන්නේ එහෙනම් නැවත alter කියන කීවර්ඩ් එකත් එක්කලා alter table එකේ නම alter table එකේ නම දෙන්න ඕන student ඊට පස්සේ add කරන්න primary key alter table student add primary key එකේ අපි දෙන්න ඕන මොකේද දෙන්නේ කියලා ඊට පස්සේ alter table student add primary key දැන් විශේෂයෙන් මෙතනදී මම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඔබට තියෙනවා දැන් අපි කිව්වා primary key එක ප්‍රධාන වශයෙන් constraint දෙකකින් සමන්විත වෙනවා කියලා එදා මම ඔයාලට කිව්වා. ඒ කියන්නේ ප්‍රාථමික අතුරු ක්ෂේත්‍රයේ හිස් වෙන්නත් බෑ, අගයන් ඩුප්ලිකේට් වෙන්නත් බෑ. ඒ කියන්නේ ළමයි අපි සංරෝධක දෙකකින් මේ primary key කියන එක හැදිලා තියෙන්නේ. එකක් තමයි not null කියන එකෙන්, අනික තමයි unique කියන එකෙන්. ඒතර දැන් මේ අපි table එක හදලා පස්සේ primary key එක add කරද්දී table එක හදද්දීම වගේ නෙවෙයි. table එක හැදලා පස්සේ අපි alter කරද්දී අනිවාර්යයෙන්ම අපි table එක නිර්මාණය කරන අවස්ථාවේ ඒ සඳහා not null දීලා තිබිය යුතුයි. ධර්මත තියන්න. table එක නිර්මාණය කරද්දී අදාළ field එක ඉස්සරහින් not null දීලා තියෙන්න ඕන. පස්සේ primary key එක අපි add කරද්දී. හරිනේ? පස්සේ add කරද්දී primary key එක දීලා තියෙනවා. ඒ not null එක දීලා තියෙනවා primary key එකට. හරි එහෙනම් අපි මෙතන දෙනවා අදාළ field එකේ නම. එහෙනම් මෙතන මම දෙන්නේ student number කියලානේ. student number කියලා දෙනවා. semicolon අනිවාර්යයෙන් අගට enter කරා. හරි. ඔන්න query okay කියලා ආවා. ඒ කියන්නේ සාර්ථකව primary key එක add වෙලා තියෙන්න ඕන. අපිට නැවත describe student ගිහින් බලන්න පුළුවන්. ඔයාලට පේනවා primary key එක add වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ table එක හැදුවට පස්සේ අපිට primary key එකක් පස්සේ add කරන්න පුළුවන් මේ වගේ. හරි ඒ සඳහා අපි භාවිතා කරන alter කියන command එක. එතකොට command එක දීලා primary key එකක් add කරන්න මේ වගේ අපිට පුළුවන් අනිත් පැත්තට දෙන්න. ඒ වගේම ළමයි ඔක අනිත් පැත්ත කරන්න පුළුවන්. මොකද්ද? ඒ කියන්නේ යම්කිසි කොලම් එකක් delete කරන්න පුළුවන්. key එකක් delete කරන්න පුළුවන්. මම නැවත ඒක කරලා කියලා පෙන්නන්නම්. දැන් add කරනවා වගේම තියෙන එකක් ඉවත් කරන්න අපිට මේ alter කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ alt එක පාවිච්චි කරන්න පුළුවන් add එක එක්කලා වගේම alt එක පාවිච්චි කරන්න පුළුවන් delete එක එක්කලා. උදාහරණයක් වශයෙන් දැන් අපි මේකේ අපි add කරේ ටෙලිෆෝන් නම්බර් එකනේ. එහෙමනම් අපි මේ ටෙලිෆෝන් නම්බර් කියන එක delete කරමු. එහෙනම් අපි alter table student delete මොකද්ද නම delete කරන්න TP number එක ටෙලිෆෝන් නම්බර් එකනේ. එතකොට data type එක දෙන්න අවශ්‍ය නැහැ. කොලම් එකේ නම දීම ප්‍රමාණවත්.
delete table number error එකක් නම් එනවා බලමු error එක මොකද්ද කියලා හරියටම TP number නේද telephone number එක sorry delete නෙමෙයි දෙන්න ඕන drop කියන command එක sorry drop තමයි දෙන්න ඕන drop telephone number අපි delete කියලා කියන්නේ DML command එකක් නේ නේද මෙතන දෙන්න ඕන අපි DDL command එක. ඒතකොට drop කියන එකෙන් තමයි telephone number එක අයින් වෙන්නේ. මේ බලන්න alter table student drop telephone number. මේ බලන්න. ඔන්න ටිකක් වෙලා ගියා හරි. query okay. එතකොට දැන් අපි බලමු describe කරලා අපේ table එක. දැන් telephone number එක අයින් වෙලා තියෙනවා. මේ බලන්න දැන් telephone number කියලා එකක් නැහැ. අන්න කොලම් එකක් ඇඩ් කරන්නත් පුළුවන් කොලම් එකක් ඩිලීට් කරලා දාන්නත් පුළුවන් හැබැයි ඩිලීට් කරද්දී ඩිලීට් කමාන්ඩ් එක නෙමෙයි පාවිච්චි කරන්නේ drop කියන කමාන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ DDL කමාන්ඩ් යන්න දෙන්න ඕන ඒතකොට drop කියන කමාන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ තාම data අපි data එක්කලා හසුරුවද්දි තමයි ඒ කියන්නේ වගුව ඇතුලේ තියෙන දත්ත හසුරුවන්න තමයි DML commands භාවිතා කරන්නේ මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා SQL වල වැඩිම භාවිතයක් තියෙන DML කියන වැඩිම commands ගන්නක් තියෙන DML වලින් නමුත් අපි DDL commands භාවිතා කරන්නේ ඔයගොල්ලන්ට මතකයි view එක නැත්නම් structure එක develop කරන්න තමයි table එකේ මේ database එකේ මෙන්න මේ DDL commands භාවිතා කරන්නේ. එතකොට alter create නේද? alter create ඒ වගේ ඒවා describe මේ වගේ ඒවා drop එක අපි DDL commands විදිහට සලකනවා. ඒ වගේම ළමයි අපිට දැන් ප්‍රාථමික අතුරු උනත් ඉවත් කරන්න පුළුවන්. දැන් අපි add කරා නම් ඒක ඉවත් කරන්න පුළුවන්. එතකොට primary key එකක් අපිට ඉවත් කරද්දිත් අපිට දෙන්න ඕන මෙහෙම alter table student මේක රෙකෝඩ් එකක් යනවා ඒක නිසා කාට අපි අද සම්බන්ධ වෙන්නේ නැති ළමයින්ට මම කීප දෙනෙක් කිල්ලුවා රෙකෝඩ් එක. ඒතර ඒ නිසා ඕගොල්ලන්ට උනත් නැවත බලන්න පුළුවන් දැන් මේක මෙහෙම කරන ගමන් අමතක වුණොත් ඕගොල්ලෝ නැවත අපේ YouTube channel එකට ගිහින් මේක නැවත ඔයාලට බලන්න පුළුවන් මේ රෙකෝඩ් එක. ඔයගොල්ලන්ගේ WhatsApp group එකටත් මම මේක දානවා. නිසා ගැටලුවක් නැහැ. alter table student අපි දැන් මොකද්ද කරන්න යන්නේ මේ ප්‍රාථමික අතර අයින් කරන්න යන්නේ. ප්‍රාථමික අතර දැම්ම නම් ඒක අයින් කරන්න පුළුවන් ළමයි. now alter table student drop primary key. හරිද? alter table student drop primary key. එතකොට key එක කියන field එක මොකද්ද කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපි ප්‍රාථමික අතර මොකද්ද ස්ටුඩන්ට් නම්බර් එකනේ. ස්ටුඩන්ට් නම්බර් එක අයින් කරන්න අවශ්‍ය නැහැනේ. අපිට අවශ්‍ය ප්‍රයිමරි කී එක අයින් කරන්න විතරයි. ඔන්න ඔය විදිහට අපිට ප්‍රාථමික අතර ඉවත් කරන්න පුළුවන්. අපි පසුව එක්කල ප්‍රාථමික අතරක් හෝ කලින් එක්කලා තියෙන උනා ටේබල් එක හදද්දි නිර්මාණය කරලා තිබුණා උනා අපිට ප්‍රාථමික අතර මේ වගේ ඉවත් කරන්න පුළුවන්. දැන් අපි ටේබල් එක ඩිස්ක්‍රයිබ් කරොත් අපිට ප්‍රාථමික අතරක් පෙන්වන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලන්ට මේ alter කියන command එක පැහැදිලි ඇති. ඒතර alter කියන command එක යටතේ අපි කතා කරා ටේබල් එකක් නිර්මාණය කරද්දී පසුව කොලම් එකක් එකතු කරන්න. හරිද? ඊට පස්සේ ටේබල් එකක් නිර්මාණය කරද්දී කොලම් එකක් අයින් කරන්න. කියන්නේ ටේබල් නිර්මාණය කරපු ටේබල් එකේ තියෙන කොලම් එකක් ඉවත් කරන්නත් අපිට මේ alter කියන keyword එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණය කරපු ටේබල් එකට සඳහා ප්‍රාථමික අතුරක් ඇඩ් කරන්න අපිට මේ alter කියන keyword එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණය කරලා තියෙන ටේබල් එක ප්‍රාථමික අතුරු ඉවත් කරන්නත් අපිට මේ alter කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මට ටේබල් එක සම්පූර්ණ කරන්න ඕන නිසා මම නැවත මගේ පරණ commands වලට මේ arrows වලින් ගියා කියලාමයි. ඒකයි මේකේ හොඳක් තියෙන්නේ. මෙන්න primary key එක add කරගත්තා. ඒ වගේම කොලම් එක අපි අර අයින් කරපු කොලම් එකටත් add කරගන්න පුළුවන්. sorry. හරිද මේ බලන්න වලට පේනවා age එක add වෙලා එකයි මේ වගේ primary key එක
වැටලා තියෙනවා. පසුව මම ආයෙ නැවත අර කමාන්ඩ්ස් එක අලුතෙන් ටයිප් කරන්න අවශ්‍ය නැහැ. ඇරෝස් වලින් අපිට අපේ පහුගිය කමාන්ඩ්ස් වලට ගන්න පුළුවන්. මම මේකට ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නම්. alter table student add column TP number telephone number TP number වාචා 10 මේක චා දෙන්නත් පුළුවන් fix size එකක්නේ වාචාම දෙන්න අවශ්‍ය නැහැ චා කියලා දීලා ඒක දෙන්නත් පුළුවන් හරි ඒතර මේ විදිහට අපිට ටේබල් එක describe කරගන්න පුළුවන් දැන් අපි foreign key එක මේ වගේ දෙන්න පුළුවන්ද බැයිද describe student හරි එතකොට ළමයි foreign key එක මේ වගේ දෙන්න නම් අපි දන්න ඕන foreign key එක තනි table එකක් තියෙන්න බෑ foreign key එක දෙන්න නම් තව table එකක් තියෙන්න ඕන එහෙනම් අපි තව table එකක් හදා ගන්න ඕන foreign key එක දෙන්න මම තව table එකක් හදනවා ළමයි නම් මොකේද class වල එහෙනම් table එකක් හදනවා create table class කියලා මේ class කියන එකේ ගොඩක් මම දන්නේ නැහැ class එකට class id එකකුයි class id කියලා නම් class id එක integer වාචා එකක් දෙමු වාචා 3 primary key එක දෙන්න තව ක්‍රමයක් තියෙනවා මතකද primary key එක මෙතනම primary key කියලා දෙන්නත් පුළුවන් ළමයි දැන් primary key අර field දෙකකට එහෙම දෙනවනම් අපි කලින් කතා කරලා තියෙනවා ෆස්සේ දෙන්න පුළුවන් නේද ළමයි සංඛ්‍යාව අපි දෙමුකෝ number of student integer එකක්නේ primary key කියලා පස්සේ දෙන්න පුළුවන් primary key කියලා primary key එක දෙන column එක එහෙනම් class id එකට තමයි ප්‍රාථමික අතුර දෙන්නේ හරි එතකොට අපි class කියන table එක හැදුවා දැන් ඔයාලට පේනවා පොඩි table එකක් column දෙකයි තියෙන්නේ class එකේ id එකයි number of students සිසුන් සංඛ්‍යාවයි දැන් මේ table දෙන්න අතර table දෙක හදලා ඉවරයිනේ දැන් අපි දැන් කලින් කතා කරේ table එක හදන මොහොතේම අපිට පුළුවන් table එකට ආගන්තුක අතුර දෙන්න. හැබැයි table එක හදලා පස්සෙත් අපිට table එකට ඒ කියන්නේ දැන් මෙතනදී අපි දන්නවා class සහ student අතර තියෙන one to many ආකාරයේ සම්බන්ධතාවයක්. ER diagram වලදී ඔයාලා ඒක ඉගෙන ගත්තා. ඒතර one to many ආකාරයේ සම්බන්ධතාවයකදී table දෙක අතර ආගන්තුක අතුර යෙදෙන ආකාරය සම්බන්ධක පරික්‍රමාව. එහෙම නැත්නම් ඔයාලා relation schema එක ලියද්දී ඔයගොල්ලෝ ඒක දැනගෙන ඉන්නේ. එතකොට අපි දන්නවා 1 එක පැත්තේ තියෙන ප්‍රාථමික අතුර තමයි many එක පැත්තට ඇවිල්ලා ආගන්තුක අතුර ලෙස ලැබෙන්නේ. මෙතන 1 එක මොකද්ද? පන්තිය කියන එකනේ. එක පන්තියක ළමයි ගොඩක් ඉන්නවා. එතකොට පන්තියේ ප්‍රාථමික අතුර තමයි class id එක. එහෙනම් ඒක තමයි many පැත්තේ ආගන්තුක අතුර විදිහට යෙදෙන්න ඕන. එහෙමනම් අපි ඒක නැවත දාලා ඉන්න ඕනේ නේද? දැන් මේ පැත්තට තියෙන පෑ කොලම් එක ඇඩ් කරන්න බෑ. එහෙම නැතුව අපිට ආගන්තුක අතුරක් ඇඩ් කරන්න බෑ. එහෙනම් අපි alter table student අපි ඒ කොලම් එක ඇඩ් කරලා ඉන්න ඕන ළමයි add column එකේ නම මොකද්ද අපි දෙන්නේ class id මෙතන දෙන දත්ත ප්‍රරූපයම දීම වැදගත් වෙන නිසා මෙතන අපි දුන්නේ දත්ත වර්ගයේ ඒකේ size එකයි මෙතනක් දෙන්න ඕන වාචා 3 හරි එතකොට අපි student එකට කොලම් එකක් ඇඩ් කරගත්තා අපිට ඒක බලා ගන්න පුළුවන් describe කරලා මේ විදිහට class id එක ඇඩ් වෙලා තියෙනවා වලට පල්ලෙහෙන් පේනවා මේ table එකේ හරි දැන් ඊගාවට අපි කරන්න ඕන දේ තමයි foreign key එක ඇඩ් කරන්න ඕන කාටද foreign key එක වැටෙන්නේ foreign key එක වැටෙන්න ඕන student table එකට නේද අපි දන්නවා foreign key එක කරා තමයි දත්ත දෙකක සම්බන්ධතාවය නැන වගු දෙකක සම්බන්ධතාවය ගොඩනගන්නේ මේ තියෙන දත්ත හරහා foreign key වල දත්ත හරහා තමයි ඒ රිලේෂන්ෂිප් එක ඩේටාබේස් එකක ගොඩනගන්නේ ඒක අපි මේවට කියන්නේ සම්බන්ධිත දත්ත සමුදාය කියලා. ඒතර foreign key එක ඒ වැදගත් කාර්යය ඉටු කරනවා. හැබැයි ප්‍රාථමික අතර වගේ foreign key එකේ data duplicate වෙන්න පුළුවන්. සමහරවිට හිස්ව null value තියෙන්නත් පුළුවන් foreign key එකේ data. මේ බලන්නකෝ. එතකොට අපි table එක හදාගත්තට පස්සේ table එකට foreign key එකක් add කරද්දී
අපිට අර කමාන්ඩ් එක දෙන්න පුළුවන්. හරිද? ඒතකොට ටේබල් එක හැදුවට පස්සේ alt කමාන්ඩ් එක අපිට දෙන්න පුළුවන් foreign key එක ඇඩ් කරද්දී. now alt table table එක නම කාටද අපි දෙන්නේ student නේ. student add foreign key. foreign key එක student ගේ මොකේද foreign key එක add කරන්නේ? class id එකට. අන්න ඒ column එකේ නම දෙන්නවා මෙතන. class id references. මතකද reference කතාව? references මොන ටේබල් එකකද reference එන්නේ? අර අපි schema එකේ ලියලා ඊතලයක් එනවා කිව්වේ. හැම වෙලේම ඊතලේ point වෙන්නේ කොයි පැත්තටද? ප්‍රාථමික අතුරු පැත්තට. එනවා reference එන්නේ මොන ප්‍රාථමික අතුරු කවුද? class id එක. මොන class table එකේ class id එකට තමයි ළමයි foreign key එක add වෙන්නේ. sorry මේ කියන්නේ මේ reference වෙන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික අතුරු පැත්තට තමයි reference එක හැම වෙලේම යන්නේ. හරි. ඊතර වලට පේනවා මම command එක දුන්නා. core එක okay. ඒ කියන්නේ අපේ foreign key එක add වෙලා. අපිට මේක බලන්න පුළුවන් නැවත describe කරලා අපේ table එක. describe student. මේ බලන්න. ඔන්න mul කියලා තියෙන මෙතන foreign key එක add වෙලා තියෙනවා. ඒතර මේ විදිහට අපිට table එක හදාගත්තට පස්සේ tables අතර මේ වගේ සම්බන්ධතා ගොඩනගන්න අපිට alt command එක හරිම වැදගත් වෙනවා. ඉතින් මම මේ alt command එක පිළිබඳව තමයි දවසේ මුලින්ම සාකච්ඡා කරේ. මොකද මේක දත්ත හසුරවන එකක් නෙවෙයි. table වල view එක එක්කලා කටයුතු කරන ddl command එකක්. ඒකයි දත්ත නැතුව මම මේ ගැන කතා කරේ. ඉතින් ඔයගොල්ලන්ට මම හිතනවා alt command එක පිළිබඳව දැනුමක් ලැබෙන්න ඇති කියලා. හැබැයි ළමයි මෙතන තව දෙයක් තියෙනවා. දැන් foreign key එක delete කරන්න ලේසි නෑ. හරිද? ඒක constraint එක දැනගෙන ඉන්න ඕන. දැන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් constraint එකක් දෙන්න ඕන. දැන් අර මේ කෙලින්ම දැන් අපි හිතන්නකෝ දැන් මේකේ අපි අරක delete කරා වගේ. ඒ කියන්නේ primary key එකන අපි කෙලින්ම delete කරන්නේ නේද? primary key එකක් මෙතන අපි ඔයාලට මතකයි නිකම්ම delete primary key table එකේ නම දුන්නා. primary key එක delete කරා. හැබැයි එහෙම බෑ foreign key එකක් delete කරන්න. අපි නිකන් දීලා බලමු මොකද වෙන්නේ කියලා. alt table student drop foreign key. වලට පේනවනේ ඔය. alt table student drop foreign key. එහෙනම් foreign key එක drop කරන්න දෙන්නේ නැහැ. මොකද ඒක තනි table එකක් නෙවෙයි table දෙකක් අතර සම්බන්ධතාවය තියෙන නිසා එහෙම ලේසියෙන් foreign key එක drop කරන්න බෑ. මේ foreign key එක පිළිබඳ table එක පිළිබඳව තියෙන දත්ත වලට අමතරව තවදුරටත් විස්තරාත්මකව දත්ත බලා ගන්න අපි තව command එකක් ඉදා ඔයගොල්ලන්ට කිව්වා. මතක ඇති. ඒ තමයි show create කියන take command එක. හදපු table එක විස්තර බලා ගන්න show create table කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. show create table එකේ නම show create table අපි කියමුකෝ දැන් හදපු student එකනේ student. බලන්න එතකොට තවදුරටත් අපිට තව විස්තර අර තියෙනවට වඩා තවදුරටත් වැඩි විස්තර වගේක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ අපේ foreign key එක සම්බන්ධව මම කිව්වේ මේ references class id එක සහ මෙන්න මේ constraint එකත් පෙන්වනවා මේ student underscore idfki මෙන්න මේක දුන්නොත් තමයි මෙයා අපේ foreign key එකේ reference එක විදිහට මෙයා constraint එක විදිහට අරන් තියෙන්නේ මේ ඒ විස්තර පවා මේ show create table එක හරහා අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ විදිහට තමයි අපි ddl commands භාවිතා කරන්නේ. හරි. ddl commands භාවිතා කරන්නේ. dml commands යටතේ අද දවසේ මම කතා කරන්න යනවා select එකේ යටතේ තවත් වැදගත් clause එකක් ගැන. අපි එදා order by කතා කරා. ඔයගොල්ලන්ට මතක ඇති. ඒ කියන්නේ වගුවක තියෙන දත්ත order කරන්න. ඒ කියන්නේ sorting කරන්න. ඒ කියන්නේ ආකාරාදී පිළිවෙලට එහෙම නැත්නම් alphabetic order එකට එහෙම නැත්නම් ascending අවරෝහණ ආරෝහණ ආදී වශයෙන් දත්ත අතර තියෙන order එක මේ හඳුනගන්න අපි භාවිතා කරනවා මේ commands.
ඉතින් ළමයි මේ සිලෙක්ට් කෝස් එකත් එක්කලා ඔයගලන්ට මතක ඇති අපි සිලෙක්ට් එකත් එක්කලා වෙයා ක්ලෝස් එක දාලා ඊට පස්සේ වෙයා ක්ලෝස් එකත් එක්කලා එක පේලියක් තෝරන්න මේ වෙයා ක්ලෝස් එකෙන් හුඟක් වෙලාවට කොලම් තෝරනවට වඩා මම කිව්වා රෙකෝඩ් තෝරන්න කියලා ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති ඒ අර්ථය අපි කතා කරා එදා ඇන්ඩෝ නොට් පාවිච්චි කරා ලොජික් ඔපරේෂන්ස් ඊට පස්සේ ඔයාලට මතක ඇති සමාන අසම කියන අර ඇග්‍රිගේට් මේ ෆන්ක්ෂන්ස් භාවිතා කරා සම් එක්ස් මින් කවුන්ට් වගේ ඒවා ඊට පස්සේ ලයික් කියන ඔපරේටර් එක පාවිච්චි කරා ඒ කියන්නේ අකුරු දැන් ඒ අකුරෙන් පටන් ගන්න කවුද ආදි වශයෙන් ඒ අකුරෙන් අවසන් වෙන්නේ කවුද ආදි වශයෙන් අපිට අර ස්ට්‍රින්ග් එකක තියෙන data වලින් ෆිල්ටර් කරලා ගන්න අපිට උපකාරී වුණා අන්න ඒ වගේ ඒවා ටික අපි ගිය සතියේ කරා දැන් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා order by close group by close එක හරි order by වගේම group by close එකක් පාවිච්චි කරනවා ඊට වඩා ටිකක් තව වැදගත් තත්ත්ව තොරතුරු අපිට ගන්න මේ group by එක ප්‍රයෝජනවත් වෙනවා මම group by එකටත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊට ප්‍රථම දැන් මේ තාම මේ අපි DDL පැත්තෙන් ඉන්නේ දැන් මෙතනදී ඔයගලන්ට constraints ගැන කියන්නේ අපි දැන් ඒකාබද්ධතා සංරෝධක කියලා තියරි එකේ කොටසක් කතා කරානේ ඒකෙදි අපි කිව්වා ප්‍රාථමික අතුරු සංරෝධකය ආගන්තුක අතුරු සංරෝධකය වසම් සංරෝධක කියලා. ඒතර ඒක MySQL වල භාවිතා කරන්නේ කොහොමද කියන එකයි අපි ඊගාවට පොඩ්ඩක් අවධානය යොමු කරන්න යන්නේ. ඒ කියන්නේ මේ සංරෝධක MySQL වල දාන්නේ. දැන් මේ වෙද්දිත් ඕගොල්ලෝ දන්නවා මෙතන කීපයක් අපි දාලා තියෙනවා. හරිද? ඒකක් තමයි දැන් මේ ටේබල් එක ඩිස්ක්‍රයිබ් කරලා දුවට පේනවා මේ null not null කියලා දාලා තියෙන්නේ. null value. ඒ කියන්නේ not null කියලා දාන්නේ අපි ටේබල් එකේ හිස්සා තියෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඒ not null දාපු ගමන්ම එයාගේ ළමයි ඒ කියන්නේ හිස්ව තියන්න බෑ. දැන් ඔයා මේකේ data enter කරගෙන යද්දි ඔයාට student name එකට මොකුත් දාන්න නැතුව enter කරන්න ඊගාව පෙළියට යන්න දෙන්නේ නැහැ. primary key එක හිස්ව තියන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි මේ not null කියලා දාන්නේ. දැන් මේවා yes වැටලා තියෙන null value පිළිගන්නවද කියන එක. එහෙනම් මේකට null value පිළිගන්න ඕනේ. yes කියලා වැටලා තියෙන එකයි. ඒ කියන්නේ මේක හිස්ව තියාගෙන ඔයාට data enter කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක enter කරලා මේ දෙක හිතන්න මේ පළවෙනි තුන enter කළා මේ තුන හිස්ව තියලා ගියා ගාවකට. අන්න ඒක තමයි මෙතන null constraint එක කියලා කියන්නේ. ඊට පස්සේ තව constraint වර්ග කීපයක් තියෙනවා. අන්න ඒව ටිකයි මේ කතා කරන්න යන්නේ. අපි අලුතෙන් table එකක් හදන්න වෙනවා මේක දැන් අපි create කරපු පස්සේ දාන්න පුළුවන් volt එකෙන්. නමුත් table එක හදද්දි බලන්නකෝ අපි student 2 කියලා table හදමුකෝ. ඒතර මේ මොනවද මේ constraints කියලා? හරි අපි දාමු create table student 2 student 2 කියලා මම table එකක් හදනවා student id නම් student number sid integer int හතරක් දෙන්නම් primary key මේ බලන්න primary key මෙතරම් primary key කියලා දෙන්නත් පුළුවන් හරි ඊට පස්සේ s name වාචා මේක ප්‍රශ්න අපි දෙමු 20ක් විතර not null not null කියන constraint එක දෙමු හරි දැන් හිතන්න මෙයාට පන්තිය කිසියම් ආකාරයක රෝල් එකක් දීලා තිනවා හරිද රෝල් එකක් කියලා කියන්නේ මෙයා දැන් හිතන්නකෝ අපි මෙයාට රෝල් එකක් කියලා කියන්නේ දැන් අපි හිතන්න දැන් මෙයාට කැප්ටන්සි එහෙම නැත්නම් මේ මොනිටර් දීලා තියෙනවා කියලා. තව විතර තව ළමයෙකුට මොනිටර් දෙන්න බෑනේ. අන්න ඒක තමයි මෙතන අපි කියන්නේ මේ රෝල් එක කියලා. ඒ කියන්නේ මෙතන අපි රෝල් එක කියලා අදහස් කරමු මේක රෝල්. රෝල් එකත් වාචා දෙමුකෝ. 10ක් විතර දෙමු. 10 සමහරට ඊට වඩා වැඩි අකුරු තියෙන පුළුවන් එකක් දෙන්න පුළුවන්. දැන් මේකට අපිට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. හරි? දැන් හිතන්න දැන් මෙයාට දීලා තියෙන දැන් යම් ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන් හැබැයි එහෙම බැලුවොත් නම් ගොඩක් ශිෂ්‍ය නායකයෝ ඉන්නවනේ දැන් මේ අපි දෙන එක යාට විතරයි තියෙන්න ඕන රෝල් එක කියලා එහෙම එකක් අපි කියමුකෝ ඒතර සමහර ළමයින්ට මේක දෙන්න නැතුව ඉන්න පුළුවන් හැබැයි මෙයාට මේ දෙන එක තව කෙනෙකුට තියෙන්න බෑ දැන් හිතනවානේ කෙනෙක් මේ ඒ දුරුමතයත් මෙතනින් අයින් වෙනවා ඒ තමයි ස්ටුඩන්ට් කියන්නේ ප්‍රයිමරි කී එක විතරයි මෙහෙම දෙන්න පුළුවන් කියලා එහෙම එකක් නෑ ළමයි තව ඒවටත් දුන්න හැකියි මේ ප්‍රයිමරි කී එක හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙක එකතු වෙන්නේ. කියන්නේ constraint දෙකක එකනේ. මම මෙතන දෙනවා unique. මෙන්න තව constraint එකක්. unique.
මේ යුනික් එක දුන්නේ ගමන් හරිද මේ යුනික් එක දුන්නේ ගමන් මේකේ මේ කොලම් එකේ ඒ කොලම් එක දිගේ චෙක් කරන්නේ ඒ කොලම් එකේ තව දත්ත තියෙන්න බෑ මං කියන එක තේරුණාද මේ යුනික් එක දුන්නේ ගමන් දැන් හිතන්නකෝ මෙයා මොනිටර් කියලා ආයි මොනිටර් කෙනෙක් ඒ කොලම් එකේ එන්න බෑ වෙන දත්ත එන්න පුළුවන් හැබැයි ඒ දත්ත එන්න බෑ යුනික් කියලා එකක් ඒතර අනේ යුනික් කන්ස්ට්‍රේන්ට් එක වලට පැහැදිලි ඒතර හොඳට මතක තියාගන්න ප්‍රයිමරි කී එක හැදිලා තියෙන්නේ not null එකේ යුනික් එකේ දෙකෙන් එකතුවෙන් ප්‍රාථමික අතුරු සංරෝධකය හැදිලා තියෙන්නේ not null එකයි යුනික් එකේ එකතුවෙන් හරි පැහැදිලි නේද ළමයි හරි ඒ වගේම අපිට යුනික් එක පස්සේ ඇඩ් කරන්න පුළුවන් අපිට තව කන්ස්ට්‍රේන්ට් එකක් ගත්තොත් අපිට not null එක ගත්තා අපි කතා කරා යුනික් එක කතා කරා තව එකක් තියෙනවා ළමයි ඩිෆෝල්ට් මේ ඩිෆෝල්ට් කියලා කියන්නේ ඒ වගේ කන්ස්ට්‍රේන්ට් එකක් ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙයාගේ ඇඩ්‍රස් එක ගහනවා කියලා මම මෙන්න ඇඩ්‍රස් එක දෙනවා වාචා අපි දෙමු සයිස් එක 20 කියලා ඇඩ්‍රස් එක. එතකොට මෙතන මේ ඩිෆෝල්ට් එක දෙන එකේ වටිනාකම තමයි දැන් හිතන්න බැරි වෙලා හරි ඔයා මේකට එන්ටර් කරේ නැත්තම්. හරි මොනවා හරි ෆීල්ඩ් එකක් එන්ටර් කරේ නැත්තම් ඒක ඔටෝමැටිකලි ගන්නවා ඩිෆෝල්ට් එක. ඒ කියන්නේ ඩිෆෝල්ට් කන්ස්ට්‍රේන්ට් එක ඔටෝමැටිකලි මෙයා ඩිෆෝල්ට් එක ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මෙයාගේ ඩිෆෝල්ට් අපි දමු දැන් මෙයා ඉන්න තැන අපි මොකෝ ඩිෆෝල්ට් අපි ඩිෆෝල්ට් දෙනවා මෙයා ඉන්න තැන. ඒ කියන්නේ දැන් මෙයාගේ ඇඩ්‍රස් එක අපි ගමුකෝ කැන්ඩි කියලා. ඒ කියන්නේ මම මේ ෆීල්ඩ් එකේ data enter කරේ නැත්නම් එයා ඔටෝමැටිකලි කැන්ඩි කියලා ගන්නවා. ඒක තමයි ඩිෆෝල්ට් කන්ස්ට්‍රේන්ට් එකේදී වෙන්නේ. ඒක ඩබල් කෝටේෂන් ඇතුලේ දෙන්න ඕන. හරි කැන්ඩි කියලා ගන්නවා එයා ඔටෝ. පැහැදිලිද? ඒ වගේම හිතන්නකෝ දැන් මේ ශිෂ්‍යයෙක්නේ. ඒතර තව කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා. දැන් කන්ස්ට්‍රේන්ට් කීයක් කතා කරාද මම? ප්‍රයිමරි කී කන්ස්ට්‍රේන්ට් එක කතා කරා. වල ෆොරින් කී කන්ස්ට්‍රේන්ට් එක මේ විදිහම දන්නවා. කියන්නේ ආගන්තුක අතුරු සංරෝධකයේ මෙතන වැටලා තියෙන්නේ. ප්‍රාථමික අතුරු සංරෝධකයේ ගැන ඔයාලා දන්නවා. not null constraint එක. හරිද? දැන් unique constraint එක. default constraint එක. පැහැදිලිනේ? ඒ කියන්නේ යම් හේකුට යම් එයාට අමතකුණා දත්ත එන්ටර් කරන්න මේ ෆීල්ඩ් එකට. ඒතර එයා auto candy කියලා ගන්නවා. හරි. තව එකක් තමයි check constraint එක. check කරන්න පුළුවන් අපි. දැන් හිතන්නකෝ දැන් මේක නම් දැන් ඔය කෙනෙක්ගේ salary එක වගේ ඇඩ් කරද්දී අපිට පුළුවන් check constraint එකක් දාන්න. ඉතින් මෙයාගේ මාක්ස් එහෙම මොනවා හරි මම ලකුණු එහෙම දාන්නවනම් අපි මාක්ස් කියලා ලකුණු. එතකොට මෙයාගේ අනිවාර්ය ලකුණු මාක්ස් ඉන්ටියර්. එතකොට මට දාන්න පුළුවන් මෙහෙම check check කියලා දීලා condition එක දෙන්න ඕන. අපි ගමු මෙයාගේ ලකුණු අනිවාර්යෙන්ම දැන් හිතන්නකෝ අපි 50ට වඩා වැඩි වෙන්න ඕන. marks greater than or equal 50. පැහැදිලිද? අන්න ඒ වගේ constraint අපිට දෙන්න පුළුවන්. හරි? එතකොට දැන් මම මේක දීලා බලමු. ඔන්න ටේබල් එක හැදුවා. එතකොට මම සෑහෙන constraint වගේක් දුන්නා. හරිද? සෑහෙන constraint වගේක් දුන්නාට පේනවා check එක දීලා කියන්නේ මෙතන මේ check constraint එකක් දුන්නා අනිවාර්ය ලකුණු ඒතකොට 50ට වඩා වැඩි වෙන්න ඕන. default එකක් දුන්නා. මම address එක දුන්නේ නැත්නම් auto candy කියලා ගන්න. ඊට පස්සේ රෝල් එකක් දුන්නා. එතන යුනික් දුන්නා රෝල් එක. ඒ කියන්නේ එකම රෝල් එක දෙකක් ගහන්න බෑ. මේ ටික මෙතන ඔක්කොම constraints ගොඩක් තියෙන එකක්. දැන් මේ constraint add කරන්නේ මේ table එකට මේ වගේ. describe කරලා ගමු බලන්න table එක. describe table student 2
ටේබල් එන්න හරි මේ බලන්න මේ යුනික් එක වැටලා තියෙනවා constraint ඔක්කොමගේ වැටලා තියෙනවා මේ default අගේ candy කියලා වැටලා තියෙනවා අපිට පේනවා මේ. ඒතර මේ විදිහට අපිට constraints බලා ගන්න පුළුවන්. හරි constraint ගොඩක් තියෙනවා මෙතන. not null constraint තියෙනවා, unique constraint තියෙනවා, primary key constraint එක තියෙනවා, default constraint තියෙනවා, check constraint එක දීලා තියෙනවා. දැන් අපි දන්නවා table එකට දත්ත දාන්න නේද? මේ බලන්න table එකට දත්ත ඇතුළත් කරනවා. කොහොමද දාන්නේ command එක? insert command එක. insert into table එකේ නම student2 student අනික නෙවෙයි student2 කියන table එකනේ. student2 මේක අර කමා අපි කමාන්ඩ්ස් ටික දෙන්න ඕන මොනවද කොලම් ටික sid name role address marks ඊට පස්සේ තමයි values දෙන්නේ values දෙද්දී student id එක අපි කියමුකෝ මේක integer එකක් නේ අපි දුන්නේ එහෙනම් ඒක අපිට දෙන්න පුළුවන් 4 දීලා තියෙන size එක 12:34 12:35 කියලා මම දීලා තිනවා. හරිද? ඒතර integer value දාද්දි ළමයි අපි උඩ quotation දාන්නේ නැහැ. දන්නවනේ ඒක. වාචා චා text වගේ දාලා තිබ්බොත් තමයි මෙහෙම අපි දාන්නේ. ඒතර name එක සුමුදු. හරි? ඊට පස්සේ role එක. අන්න එයාගේ role එක. අපි කියමුකෝ එයාගේ role එක ක්ලාස් එකේ මොනිටර් කියලා. එහෙම නැත්නම් ඔව් මොනිටර් කියලා දාමුකෝ. ඊට පස්සේ ඇඩ්‍රස් එක. මම ඕනේ ඇඩ්‍රස් එකක් දෙන්නේ නැහැ. ඇඩ්‍රස් එකක් දෙන්නේ නැහැ. ඊගාවට දෙනවා මාක්ස් එක. හිස්සගයක් ගන්නවා හැබැයි නේද? හිස්සගයක් දුන්නොත් ගන්නවා. මාක්ස් එක දෙනවා. ඒක මාරුවා නම් හොඳයි. බලමු දැන් කැන්ඩි කියලා දීලා තියෙනවනේ. මෙතන K ගෝල් දෙනවා. මාක්ස් එක දෙනවා 30. දැන් මාක්ස් එක 30 දුන්නොත් ගණීද? බලමු. බලමු 30 ඇතුළත් වෙලාද කියලා බලමු. එහෙම නැත්නම් අපි check constraint එකේ මොහරි වැරද්දක් තියෙනවා. select all from student 2 තිහරන්නේ දෙකෙන් අපි check constraint එකේ මොහරි වැරද්දක් තියෙනවා. මෙතන මාක්ස් 30 අරන් යා කේබල් එකක් තියෙනවා. හරි අපි ඒක දුන්නේ නැහැ නේ මොනිටර් එක. දැන් මේ බලන්න දැන් අපි උදාහරණයක් වශයෙන් දැන් මේ ඊගාව එක ගත්තොත් මේ values වලින් අපි ප්‍රාථමික අතර විතරක් ගහලා එන්ටර් කරනවා. එතකොට error එකක් එනවා. මොකද ප්‍රාථමික අතර විතරක් එහෙම එන්ටර් කරන්න බෑ. එකපාරක් ළමයි මගෙන් අහුව එකක් තමයි දැන් මෙහෙම රෙකෝඩ් වයිස් එන්ටර් කරන්න නැතුව අපිට මේ අතර එන්ටර් කරන්න පුළුවන්ද කියලා. ඔන්නේ මේ අතර. ඒ කියන්නේ මේ කොලම් වයිස් එන්ටර් කර s name ළමයිගේ නම් ටික පල්ලෙහාට ගහගෙන යනවා. රෝල් එක ගහගෙන යනවා. අන්න එහෙම ගහගෙන යන්න බෑ ළමයි. ඒතකොට ගැටලු වෙනවා ඇත්තටම. අනිත් ඒවා null value ඇවිල්ලා අපිට ප්‍රශ්නයක් එනවා. කොලම් වයිස් data එන්ටර් කරන්න බෑ. හරි කොලම් වයිස් data එන්ටර් කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒක අපිට ටේබල් එකේ දත්ත හැසිරීම පිළිබඳව අභියෝගයක් එනවා. ඇත්තටම ටේබල් එකට එහෙම කොලම් එකතු කරන එක. දැන් මම මෙතන මේ කතා කරේ දැන් constraint ගැනනේ. එතකොට constraint එකක් පස්සේ add කරන්න පුළුවන් ටේබල් එකට. එහෙනම් alter command එක හරහා අපිට constraint එකක් add කරන්න පුළුවන් ළමයි මේ default හරි එහෙම නැත්නම් check එක හරි එහෙම නැත්නම් ඒ ඕනම constraint එකක් අපිට පස්සේ alter එකත් එක්කලා අපිට add කරන්න පුළුවන්. ඒතර උදාහරණයක් වශයෙන් දැන් මට මේක default එක මකන්න ඕන නම් candy එක මට මෙහෙම දෙන්න පුළුවන්. alter command එකත් එක්කලා alter table drop default alter table table එකේ නම දෙන්න ඕන. alter table
alter table එකේ නම දෙන්න ඕන student 2 කොලම් එකේ නම දුන්නේ නැහැ නේ අපි alter table student alter අපි දෙන්න ඕන city address නේද default දීලා තියෙන address නේ alter address drop default හරි දැන් බලන්න ඔයාලට පේනවා alter table student to alter address drop default අන්න default අපි දුන්නේ candy නේ ඒතර candy කියන එක දැන් බලන්න මේ මෙතන constraint එක ඉවත් වෙලා ඇති බලමු describe කරලා describe student 2 අනවට පේනවා මෙතන මේ constraint එක අයින් වෙලා. ඒතර අපිට මේ alter එක හරහා constraint add කරන්නත් පුළුවන් constraint අයින් කරන්නත් පුළුවන්. ඒතර column එකක් add කරනවා අයින් කරනවා primary key එකක් add කරනවා අයින් කරනවට අමතරව අපිට constraint එකක් add කරන්නත් ඉවත් කරන්නත් අපිට මේ alter කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ගොඩක් වැදගත් වෙන command එකක් තමයි alter command එක. ඒ නිසා විභාගයටත් නිතරම අහන command එකක්. මට මතකයි paper බහුවන ප්‍රශ්න වල කීප වතාවක්මත් මේ alter command එක අහලා තිනවා. පසුව යම් කිසි ආකාරයක වෙනස්කම් කරන්න වෙනවනේ අපිට. අන්න ඒ අවස්ථාවල මේ alter keyword එක නැත්නම් alter command එක ddl command එක අපිට භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඒතර දැන් මේ අපි කතා කරමින් ඉන්නේ ළමයි ddl commands යටතේ. අපි පොඩ්ඩක් යනවා dml commands පැත්තට පොඩ්ඩක් හැරෙනවා. ඔයගලන්ට තවත් කියන්නේ table ආශ්‍රිතව දත්ත හසුරවන්න භාවිතා වෙන commands වර්ගයක් තමයි dml commands කියලා කියන්නේ. නේද? දැන් මේ විදිහට ඔයගොල්ලෝ select එක යටතේ ගොඩක් dml commands හසුරවීම පිළිබඳව දැනුම ඔයගලන්ට තියෙනවා. අපි ඒක යටතේ අද කතා කරන්නේ group by clause එක එක්කලා කොහොමද මේ dml commands පාවිච්චි වෙන්නේ කියලා. ඒ සඳහා අපිට දත්ත සහිත වගුවක් අවශ්‍යයි. අපි මේ නිර්මාණ කරපු එක වගුවකවත් දත්ත නැහැ ළමයි. මේක table එකකවත් data නැහැ. අපි data තියෙන වගුවකට යන්න අපි බලමු අපේ databases මොනවද කියලා. අපි හැදුවා test 1 එක test කියලා table දෙකක් හදලා තිනවා. company database එක යන්න පුළුවන් නේ. හරි. මේ බලන්න ඒකේ තියෙනවා employee කියලා table එකක්. එතන මේ employee table එකේ දත්ත බලා ගන්න මොකද අපි table එකේ තියෙන මුළු දත්ත බලා ගන්න command එක මොකක්ද? table එකේ තියෙන සමස්ත දත්ත බලා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් select all කියන command එක නේද? එහෙනම් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් select all කියන command එක. employee එකේ දත්ත නැහිලු. අපි එදා මැකුවද මන්ද? හරි. මේ තියෙන්නේ. අපි දත්ත ටිකක් මට දාමු බලන්න. insert into දත්ත දාන command එක මතකයි නේද? insert into table එකේ නම. insert into employee කියලා දීලා අපි දැන් පිළිවෙලට දත්ත දානවා නම් ළමයි අර කොලම් වල නම් දෙන්න ඕනේ නැහැ. අපි data enter කරන තව ක්‍රමයක් තියෙනවානේ කොලම්ස් වල නම් ටික දීලා දෙන්න නැතුව කෙලිම insert into employee කියලා දුන්නා. කෙලිම අපිට මේ වගේ values ටික දෙන්න පුළුවන්. values ඒක තමයි කෙටිම වේගවත්ම ක්‍රමය. අපිට එකපාරම මෙහෙම දීගෙන යන්න පුළුවන් එකපාරට. දැන් integer හතරක් තියෙනවා. එහෙනම් දෙනවා 100 පටන් ගමු 100 employee ගේ name එක තියෙනවා අපි ගමුකෝ සමන් රත්නායක සමන් කියලා සමන් ඊට පස්සේ designation එක තනතුර අපි දාමු යා company in clerk කෙනෙක් කියලා
ඊට පස්සේ ඇඩ්‍රස් එක අපි ගමු ගම්පහ පැත්තේ තියෙන එකක් කියලා. ගම්පහ මේ විදිහට data enter කරන්න ඕන salary එක. අපි ගමු salary එක 40,000. මෙන්න මේ විදිහට අපිට කමාන්ඩ්ස් එක දාගෙන යන්න පුළුවන්. ඊගාව employee 101 මේ වගේ අපිට එකවර කීපයක් data enter කරගන්න පුළුවන් ළමයි. manager කුමාරි වත්තල කදර එක ආත්මික අතර දෙපාරක් ඇහුලක් දන්නේ නේ. එකලඟ අංක නැතුව තව කෙනෙක් ඉන්නවා කියලා හිතමු. ටීචර්ස් ලාගේ පඩි අඩුයිනේ. හරි අපි දැනට දාගත්තේ දත්ත දිහා බලමු. select all from employee. හරි මෙන්න මේ දත්ත ටික තියෙනවා. හරි වත්තල මහර ගම්පහ manager teacher clerk CEO. ඒතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි මේ වගේ දත්ත ගොඩාක් තියෙනවා ටේබල් එකක. මේ ටේබල් එකක තියෙන දත්ත ඇසුරින් අපිට group by function එක භාවිතා කරන ආකාරය මම දැන් ඕගොල්ලන්ට කතා කරන්න යන්නේ. ඒතර මේ group by function එක භාවිතා කරලා අපිට අත්‍යවශ්‍ය වැදගත් දත්ත මේ ටේබල් එක ෆිල්ටර් කරලා ගැනීමේ හැකියාව තියෙනවා ළමයි. මේ group by function එක පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න මේ group by function එක. මොකද මේක ගොඩක් වෙලාවට විභාග වලටත් අපිට අත්‍යවශ්‍ය දත්ත ගන්න විභාග වලටත් අහන නිසා මේ group by close එකත් එක්කලා අපිට දැන් order by කියන order එක විතර හදන්න විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ group by close එක ඊට වඩා
අපිට තව වැදගත් දත්ත මේ ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකේ දත්ත පොඩ්ඩයි තියෙන්නේ. දැන් ගොඩාක් මේ වගේ data තියෙන එකක දැන් හිතන්න මේකේ මැනේජර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? මේකේ ටීචර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? මේකේ CEO ලා කී දෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් ඇඩ්‍රස් එක අනුව ගෲප් කරන්න පුළුවන් අපිට. ඒ ප්‍රදේශවල කී දෙනෙක් ඉන්නවද? මෙතන පොඩි data ප්‍රමාණයක් තියෙන. හිතන්න විශාල දත්ත රෙකෝඩ් දහස් ගාණක් තියෙන රෙකෝඩ් එකකින් අපිට මේ වගේ දත්ත තෝරන්න තාම අපහසු වෙලාවක්. විශාල කාලය යන වැඩක්. ඒ නිසා අපිට group by close එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අපිට අත්‍යවශ්‍ය දත්ත ASRෙන් ගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේක හිතන්න මට තෝරගන්න ඕන select basically printing කියන එක. select කියන්නේ අපිට screen එකට තෝරලා ගන්න select දැන් හිතන්න මට managers වගේ නම් ටික බලා ගන්න ඕන. අපේ ආයතනෙ ඉන්න. select e-name from employee group by දැන් ඒ තනතුර අනුව දැන් මේක නම් තනතුරු රිපීට් වෙලා නැහැ නේද? group by හිතන්නකෝ කුමාරලා දෙන්නෙක් ඉන්නවා. වෙන්න පුළුවන්. එකම නම තියෙන කීප දෙනෙක් ඉන්න පුළුවන් නේ. select e-name from employee group by address. ඇඩ්‍රස් අනුව ගෲප් වෙලා තියෙනවා මෙතන. ඒ කට්ටිය නම. එතන මීනින්ග්ෆුල් ඩේටා එකක් නම් ඇවිල්ලා නැහැ එතන. එහෙනම් අපිට එහෙම මොකක්ද කියලා ඇග්‍රීගේට් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා නැහැ නේද? හිතන්න මෙහෙම. දැන් හිතන්න මෙහෙම අපිට දැන් ගම්පහෙන් සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? වත්තලින් සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? අන්න ඒ වගේ අපිට මීනින්ග්ෆුල් එකක් එහෙනම් අපි මෙහෙම හිතමු. select address from employee group by address. address from employee ඉතින් අපිට ඕන එකෙන් count එකකුත්. හිතන්න count එකක් ගන්න ඕන කියලා. address, count all අපි කරනවා. සියල්ල count කරන්න ඕන. select address, count from employee group by address. හරි. ඒ ඇඩ්‍රස් එකකින් ඉන්න කී දෙනෙක් ඉන්නවද? මේ බලන්න. දැන් මම මෙතන උනේ ඒ ලිපිනේ පදිංචි අපේ සේවකයෝ පිළිබඳ තොරතුරු ගන්න. ඒතරවට පේනවා select address count. එතකොට මේ aggregate function. මේ aggregate function ගැන මම ගිය සති කතා කරා. දැන් ඒක ඕගොල්ලෝ Excel වලත් දන්නවා. ඒ කියන්නේ max, min, count, average අන්න ඒ වගේ ඒවා මොනවද aggregate function. ඒතකොට මේ group by close එකත් එක්කලා මේ aggregate function බොහෝ විට භාවිතා කරනවා. හොඳට මතක තියාගන්න. මේ aggregate functions average, max, min, count ඒ වගේ ඒවා sum අපිට භාවිතා කරන්න පුළුවන් මේ group by close එකත් එක්කලා. ඉතින් මෙතන දත්ත ප්‍රමාණවත් නොවන නිසා තමයි අපිට මේ ගොඩාක් විස්තර ගන්න අමාරු. ගොඩක් පල්ලෙහාට තියෙනවා නම් ඒ දැන් හිතන්න මැනේජර්ස්ලාට පඩි ගන්න කොච්චර මුදලක් යනවද? මැනේජර්ස්ලාගේ ඒ තනතුරු අනුව ඉන්න සේවකයන්ගේ සාමාන්‍ය වැටුප කොහොමද? නැත්නම් ඒ තනතුරු අනුව වැඩිම වැටුප් ගන්න සේවකයෝ කවුද? අනේ අපිට group wise කරන්න පුළුවන් ළමයි මේ data අනුව. දැන් මෙතන බලන්නකෝ ඒ තනතුරු අනුව ඒ ගම් ප්‍රදේශ අනුව ඉන්න කට්ටිය මේ තමයි group කරේ. අපිට ඒ තනතුරු අනුවත් මේ වගේම count කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගන්නකෝ මේ අපි ගමු ඒ තනතුරෙන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. select ඕගොල්ලෝ කළා බලන්න දැන් මෙතන ගොඩක් දත්ත නැහැ. දත්ත ගොඩක් තියදී මේක වඩා මේ group by close එක ගොඩාක් ඵලදායීව පාවිච්චි කරන්න පුළුවන්. දත්ත ප්‍රමාණය වැඩි වෙන්න දැන් අපිට දත්ත එන්ටර් කරන්න වැඩි වෙලාවක් නැති නිසා තමයි මම මේ ඔයගලන්ට මේ පොඩි දත්ත ප්‍රමාණයකින් කතා කරන්නේ. ඒතර බලන්නකෝ දැන් මේ තනතුර එහෙනම් designation එක අනුව බලන්න select designation count කරනවා අපිට ඒක count කරන්න පුළුවන් ඒක ප්‍රශ්න නැහැ ඕන හැම රෙකෝඩ් එකක්මනේ count all from employee group by designation. ඒ කියන්නේ මෙතනදී මොකද වෙන්නේ? ඒ තනතුරෙන් ඉන්න සේවකයෝ ගාන. දැන් මැනේජර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? ක්ලාර්ක්ලා කී දෙනෙක් ඉන්නවද?
ඒ තනතුර අනුව ඉන්න ගාන තමයි මෙතන ගෲප් වෙන්නේ කවුන්ට් වෙන්නේ. දැන් මෙතන ඇත්තටම අවසනාවකට අපි දත්ත දාලා නැහනේ. CEO ලා එක්කෙනයි, ක්ලාර්ක් ලා එක්කෙනයි, මැනේජර්ස් ලා එක්කෙනයි, ටීචර්ස් ලා එක්කෙනයි. දැන් මෙතන මේ කවුන්ට් කියලා මේක තියෙන එක ඇත්තට ලස්සන නැති නිසා අපිට මේක මොකක් හරි වෙන නමක් දෙන්න පුළුවන් ළමයි. ඒක අපිට කොහොමද අපි දෙන්නේ? එදා මම කියලා දුන්නා ඔයාලට. මෙන්න මේක වෙනකොට as කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් නේද? මේක දෙනවා as. මේක පෙන්වන විදිහ count all එක අපිට දෙන්න පුළුවන් මෙහෙම as මොකක් කියලාද? නැත්නම් අපිට දෙන්න පුළුවන් දැන් තනතුරෙන් ඉන්න ගානනේ. number of designation අදාළ number of post holders කියලා ගමු. එතන නම හරි holders කියලා මම දැම්මේ. ඒතර දැන් මේ තනතුර ඉන්න කට්ටිය. දවල්ට පේනවා. ඒතර මේක ඉස්සලා එර එකක් ආවේ ඇයි? අපි දානවා මේ නේම් එක දෙද්දි අර එක අන්ඩර්ස්කෝර් දාලා සම්බන්ධ කරන්න ඕනේ. ස්පේස් දුන්නොත් කොලම් නේම් එකක ස්පේස් දෙන්න බෑනේ. ඒකයි එර එක ආවේ. එක අන්ඩර්ස්කෝර් එක දෙන්න ඕනේ. අපිට අන්ඩර්ස්කෝර් දුන්නා නම් ගැටලුවක් නෑ. අන්ඩර්ස්කෝර් එකත් එක්කලා ලින්ක් කරන්න පුළුවන් නේ. ඒතකොට අර මේ ඇස් කියන එකකින් අපිට කොලම් නේම් එක හදාගන්න පුළුවන් ළමයි. කොලම් නේම් එක හදාගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ටේබල් එකක අපිට අපි මොකද මේක ඇත්තටම ක්වරි එකක් නෙමෙයි එන්නේ. නැතුව වෙනම ටේබල් එකක් ඩේටාබේස් එක හැදෙන්නේ නැහැ. මේ මොහොත රන් කරන මොහොතට අපිට virtually ටේබල් එකක් පෙන්වන එක තමයි මේ ක්වරි එකෙන් කරන්නේ. නැතුව අපේ ඩේටාබේස් එකට කිසිම ආකාරයක බලපෑමක් වෙන්නේ නැහැ. මේ අපි ක්වරි මෙහෙම සිලෙක්ට් කෝස් එකෙන් ගත්තා කියලා. හරි. එතකොට මේක view කරන්න පමණයි අපි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තව දැන් අපිට මේ ටේබල් එකේ දැන් count function එක විතර නෙවෙයි අපිට අනිකුත් function පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් තනතුර අනුව වැටුප් ගන්න කට්ටියගේ එකතුව. දැන් අපි යමු මෙහෙම. දැන් මේ අවස්ථාවකට මේ ටේබල් එකේ නම් නැහැ. දැන් මේක නම් මැනේජර්ස්ලා දෙන්නේ කිරියද නෑනේ. ටීචර්ස්ලා එක්කෙනයි. හරි. තනතුර අපි තාම දෙන්නෙක් විතර දාමු මේකට. insert into employee values මොනවද අපි තියෙන අතන කසිස නම පෙරේරා මෙයාත් CEO කෙනෙක් දාමු CEO goal 68,000 මේකයි වැරද්ද. හරි තව එකනේ දාමු. හරි ළමයි. දැන් අපි තව දත්ත ටිකක් දාගත්තා. ඒතර මේ විදිහට අපේ ටේබල් එකේ මෙන්න මේ දත්ත ටික තියෙනවා. හරි තව දත්ත ටික මම එන්ටර් කරගත්තා අපේ ටේබල් එකට. දැන් group by එක තවදුරටත් පළදායීව පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ ළමයි. දැන් අපිට එක එක ඇඩ්‍රස් වල ඉන්න කට්ටිය ඉන්නවා නේද? දැන් අපිට මැනේජර්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවනේ. ඔබ ස්පෙලිං බලපන්න. දැන් මෙතන මැනේජර් වැරදි. ඒතර මේ මැනේජර්ලා දෙන්නෙක් විතර යාසලකන්නේ. හරි මේ බලන්නකෝ අපි හදිස්සියේ එන්ටර් කරපු නිසා දැන් ඒ තනතුර වල ඉන්න සේවක සංඛ්‍යාව
එතකොට අපිට කලින් දුන්නේ කමාන්ඩ් එකකට යන්න පුළුවන් නැවත. එහෙම නැත්නම් අපි අලුතෙන් දෙමු. select තනතුරේ නම designation command අරගෙන නම මේ විදිහට දෙන්න ඕන designation count all from employee group by designation. හරි දැන් පේනවාට ඒ තනතුරු CEO වල දෙන්නෙක් ඉන්නවා මැනේජර්ස් වල දෙන්නෙක් ඉන්නවා ආදී වශයෙන් අපේ ඒ ඉන්න සංඛ්‍යාව. දැන් හිතනවා මේක අපිට දෙන්න පුළුවන් තවත් දැන් කවුන්ට් එක විතරක් නෙවෙයි සැලරි එක මැනේජර්ස් වලට කොච්චර ගෙවනවද? ඒක අපිට මෙහෙම ගන්න පුළුවන්. මේ බලන්න select designation අපි sum එක ගන්නවා. මේ බලන්න sum එකතු කරනවා සැලරි එක. ඒ කියන්නේ ඒ තනතුරු අනුව ගෙවන්න ගන්න දැන් මැනේජර්ස්ලාට කොච්චර එකතුවක් යනවද? මේ බලන්න මැනේජර්ස්ලාට පඩි ගෙවන්න මෙච්චරක් යනවා. CEO වලට පඩි ගෙවන්න මෙච්චරක් යනවා. ඒතර තනතුරත් එක්කලා සම් එක ගන්නවා අපි සැලරි එකේ. ඒතර අපිට මෙච්චර ඒ තනතුරු අනුව මෙන්න මේ විදිහට පෙන්නනවා. තවත් අපිට බලා ගන්න පුළුවන් මෙහෙම. දැන් හිතන්න ඒ තනතුර යටතේ වැඩිපුරම පඩිය කීයද කියලා. උදාහරණයක් වශයෙන් දැන් මේ කමාන්ඩ් එකම සිලෙක්ට් කරනවා මම select basic save එකේ නම පස්සේ ගමු. මොනවා save එකේ නමක් ගත්ත හැකි. හරි. e name employee name එක designation එක sum max එක max කරනවා max salary from employee group by designation. බලන්නකො සිල්වා තමා සිල්වා කියන CEO තමා වැඩිම වැටුපක් ගන්න CEO ලගෙන්. ක්ලාක් ලගෙන් සමන් කියන ක්ලාක් තමා වැඩිම වැටුපක් ගන්න. මැනේජර්ස් ලගේ මේ මැනේජර් කෙනෙක් මේ වෙන මැනේජර් කෙනෙක් විදිහට මෙයා සලකනවා මේ මැනේජර් කෙනෙක් ස්පෙලිං වැරදි නිසා. හරිද? ඒතර කුමාරි කියන මැනේජර් තමා වැඩිම ගන්නේ මැනේජර්ස් ලගෙන්. ටීචර් මෙතන මේ ටීචර් තමා වැඩිම කුමාරි කියන ටීචර් තමා ටීචර්ස් ලගෙන් වැඩිම වැටුපක් ගන්න. ඒතර ඔයාලට පේනවා අපිට එහෙමත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මැක්ස් වැලියු එකත් අරන් තිනවා. ඒකත් ඒ ගෲප් බයි ක්ලෝස් එක හරහා තමයි අපි අරන් තියෙන්නේ. හරි. ඒ වගේම අපිට පුළුවන් දැන් මැනේජර්ස්ලාට දැන් එකතු ගත්තනේ අපි. මැනේජර්ස්ලාට කොච්චර පඩි ගෙවන්න යනවද? ක්ලාර්ක්ලාට කොච්චර පඩි ගෙවන්න යනවද ආදි වශයෙන්. අපිට ඇවරේජ් එකක් ගත්ත හැකි. දැන් මැනේජර්ස්ලාට ගෙවන වැටුපේ ඇවරේජ් එක කොච්චරද? ක්ලාර්ක්ලාට ගෙවන වැටුපේ ඇවරේජ් එක කොච්චරද? ඒකම මේ උඩ අපේ කමාන්ඩ් එකේ අපිට මෙන්න මේකේ සම් එක වෙනකොට අපිට ඇවරේජ් එක දාන්න හරි පුතා. එතන මෙතන ඇවරේජ් දාන්නයි තියෙන්නේ. මේක AVG කියලා ඇවරේජ් ෆුල් AVG කියලා දෙන්නේ මෙන්න. එක කට්ටියට එන ඇවරේජ් එක. හරි වැටුපේ ඇවරේජ් එක තමයි එතන එන්නේ. හරි. එතන මේ කට්ටියට CEO වලට සාමාන්‍ය ඇවරේජ් එකක් 69000ක. ක්ලාර්ක්ලාට 40000ක ඇවරේජ් එකක්. මැනේජර්ස්ලාට 66500ක ඇවරේජ් එකක්. ඒතර ඔයාලට පේනවා මේ කැල්කියුලේෂන් උත් මේ හරහාම සිදු වෙනවා. මේ ඇග්‍රීගේට් ෆන්ක්ෂන් එකත් එක්කලා ඒක වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට අර අපිට මේ තනතුරු අනුව දැන් ඒ වගේ අපිට ගොඩාක් කමාන්ඩ්ස් දෙන්න පුළුවන් මේකත් එක්කලා භාවිතා කරද්දී මේ group by close එකත් එක්කලා ඔයාලා මේ group by close එක තවදුරටත් හොඳින් අධ්‍යයනය කරන්න ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන් මේකෙදි මේ group by close එකත් එක්කලා ඒකලම ළමයි මේක තව ටිකක් සංකීර්ණ කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තව කියන්නේ මේ comparison operators එක්කලා පාවිච්චි කරන්න පුළුවන් මේ group by close එක. හිතන්නකෝ දැන් ඔය කියන්නේ දැන් කිසියම් ගානකට වඩා වැටුප දැන් වැටුප අපි ගත්තොත් මුළු ඒරියා එකේම මුළු ෆීල්ඩ් එකේම වැටුප ගන්නයිනේ ඔය කියන්නේ 50000ට වඩා වැටුප ගන්න කට්ටිය ගෲප් කරලා තනතුරු අනුව අපිට ගන්න පුළුවන් වුණා නම් මෙහෙම හිතන්න මෙහෙම මෙතන 50000ට අඩු අයත් ඉන්නවනේ select designation
තමා කවුන්ට් කරනවා එක from employee where තර where clause එකක් පාවිච්චි කරන්න වෙනවා. salary greater than 40,000 50,000 වඩා amount වැඩි වගේනේ දාලා තියෙන්නේ. 40,000 grouped by designation. එතකොට මෙතනදී 40000ට වඩා වැඩි වැටුප් ගන්න කට්ටිය. හරිද? අපි ඔබ තව දුරටත් වැඩි කරොත් 60000 කියලා. වෙනසක් නේ දැක්කනවා. එතකොට මෙතන දෙක දෙක තව එක්කෙනෙක් අඩු වුණා. මේ වගේ තව මේ කම්පැරිසන් ඔපරේටර්ස් එක්කලා පාවිච්චි කරන්න පුළුවන්. හැම වෙලේම මත තියාගන්න මේ where clause එකට පස්සේ තමයි group by clause එක එන්නේ. හරි. where clause එකට පස්සේ තමයි group by clause එක එන්නේ. ඉතින් ළමයි මම මේ මෙතන දැන් ආයෙ මම ඕගොල්ලොත් එක්කලා සම්බන්ධ වෙනවා ආයෙ නැවත අඟහරුවාදා අවසානයේ අපි සුපුරුදු වෙලාවට දැන් මේ අද දවසේ මම මේ ඕල්ට් එකයි group by එකයි තමයි කතා කරේ. දැන් අපි ආයෙ කතා කරන්නේ මේ ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න වෙනවා. මොකද එකපාර ගොඩාක් කරොත් ඕගොල්ලන්ට ඒක මේ ටික ඔයාලා බලලා තමයි ඊගාව කොටසට එන්න ඕන. ඒ නිසා ඊගාව දවසේ ඒ කියන්නේ ලබන අඟහරුවාදා හවස 6ට එද්දී ඕගොල්ලෝ මේ group by clause එක හොඳට ප්‍රැක්ටිස් කරලා මම එක්සර්සයිස් වගේකුත් දාන්නම්. එතකොට ඕගොල්ලන්ට දේසිනේ. ඒ ටික ප්‍රැක්ටිස් කරලා එදාට අපි කතා කරනවා ජොයිනින් ටික. ඒ කියන්නේ ටේබල් කීපයකින් දත්ත ගන්න ආකාරය. ඒ කියන්නේ MySQL අවසාන කොටස ජොයිනින් ටිකයි මේ සබ් ක්වරි, ඒ කියන්නේ ක්වරි දෙකක් කොහොමද ජොයින් කරලා ලියන්නේ කියන එකයි මට එතන ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. යන්න කලින් පොඩ්ඩක් තව එක දෙයක් කියන්නම්. දැන් මේ ඉන්න එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මට ඒක අනිවාර්යයෙන්ම කතා කරන්නම් කියලා හිතේ දෙයක්. දැන් මේ උදාහරණයක් වශයෙන් දැන් හිතන්නකෝ දැන් අපේ ටේබල් එකට යන්නකෝ. දැන් මේකේ හිතන්නකෝ මට ඕනේ ගාල්ලේ හරි කොළඹ හරි ඉන්න අය තෝරන්න කියලා. එතකොට මට මෙහෙම දෙන්න හැකිනේ. select all from employee. කියන්නේ all කියලා කියන සියලුම කොලම් පෙන්වන්න කියන එක. from employee where address equal Colombo or goal or address equal goal. කොළඹ හෝ ගාල්ලේ ඉන්න අය ටික විතරක් පෙන්වන්න නේද? ඒතර කොළඹ ගාල්ලේ ඉන්න අය විතරයි විතර පෙන්වන්නේ. මේක දෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා ළමයි. ඒකත් මම අද කතා කරන්න කියලා හිටියේ. ඒක තමයි ඉන් එක පාවිච්චි කරලා පුළුවන් මෙහෙම දෙන්න. select. ඒතර මේ දැන් හිතන්නකෝ ගොඩාක් තියෙන එකක් මෙහෙම දෙනවට වඩා O එක මේ O collections of O අපිට දෙන්න පුළුවන් ඉන් එකක් විදියට. select all from employee where address in කියලා දීලා අපි ඉන්න එක ඇතුලේ දෙනවා මේ ටික. කොළඹ goal මේ විදිහට. එතන අර වගේ O එකේ හැම වෙලේම address සමානයි address සමානයි address O කියලා දිගට ගහන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යව ටික මෙන්න මේ වගේ මේක දෙන්න පුළුවන්. ඒ වගේ මේක විරුද්ධ පැත්තක් දෙන්න පුළුවන්. හරිද? not in. ඒ කියන්නේ කොළඹ සහ ගාල්ලේ නැතුව වෙනත් අය. ඒ හැර. ඒ කියන්නේ කුලකොළ අනුපූරක වගේ. එතකොට පෙන්වන්නේ not in. මේව නැති අය කවුද? කොළඹ සහ ගාල්ලේ නැති අනිත් අය. අන්න වලට පේනවා ඒක ඉන්වර්ස් එක. ඊට පස්සේ හුඟක් ඒවා අනිත් පැත්ත not operate එක දාලා අපිට ගන්න එකේ විරුද්ධ එක ගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් ඕගොල්ලන්ට MySQL වචන වල අපි අවසාන කොටස හරිද? දැන් අපි දවස් 4ක් කතා කරා MySQL සම්බන්ධව. අපි ප්‍රශ්න සහ පේපර්ස් වලින් MySQL සම්බන්ධව ගැටලු නිරන්තරයෙන්ම කතා කරනවා. ඒකන් ටියුට් එක ඕගොල්ලන්ට එක දෙනවා. ඒකේ MySQL සම්බන්ධව තනියම කරන්න සහ ඕගොල්ලන්ට කම්පියර් කරන්න ඒක අභ්‍යාස දෙනවා. ආය අපි හම්බෙන්නේ අවසාන කොටස MySQL සම්බන්ධව. ඒකට එන්න නම් මේ කරපුවා හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න ඕන. මොකද එතන තියෙන ටිකක් සංකීර්ණ කොටසක්.
එක ටේබල් දෙකක් ජොයිනින් කරන එක කෝරි සබ්කෝරි කියන්නේ කෝරි දෙකක් දැන් මේ ගන්න කමාන්ඩ් එකක් මේ ගන්න කෝරියක් තවත් කෝරියක් එක්ක සම්බන්ධ කරන එක අන්න ඒ වගේව තියෙන්නේ ඒ නිසා එකට එන්න ළමයි ඔගොල්ලෝ මේ කරපු ටික හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න වෙනවා ගැටලුවක් නෑ අමාරුයි MySQL කරපුවම තමයි පුළුවන් තරම් මේක පුළුවන් වෙන්නේ ඒ නිසා ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න බලන්න එරාවට බය වෙන්න එපා එරා ඕන කෙනෙකුට එනවා ඒර එන්න එන්න තමයි ඒවා හදන්න තමයි ඔයාලට දැනුම එන්නේ හරි ළමයි එහෙනම් මම අද දවසේ මේ MySQL කොටස අවසන් කරනවා ඔයගොල්ලෝ මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න කවිෂාන් මගේ ඉල්ලුවනේ අර මේවා ටික මම ඒක Google Drive එකට අප්ලෝඩ් කරන්නම් ඔයාලට ලින්ක් එක ෂෙයා කරන්න අනිත් ළමයින්ටත් මම ගෲප් එකටම ලින්ක් එක දැම්මම අනිත් අයට ගත්ත හැකි ඒ කියන්නේ දැන්ටත් මම හිතන්නේ බොහෝ ළමයි මේ වෙද්දි PAMP හරි SAMP හරි MAMP වගේ සර්වර් එකක් දාලා ඇති කම්පියුටරේට දාපු නැති ළමයි ඉක්මනට දාගෙන ප්‍රැක්ටිස් කරන්න ගන්න මේක මොකද PAMP එක දාගන්න එක වැදගත් වෙනවා මොකද ඉස්සරහට PHP පාඩමටත් මේක ඕන වෙනවා හරි ළමයි එහෙනම් ඔයගොල්ලන්ට වැඩ ටික හොඳට කරන්න වාරි භාගි ජනවාරි වල එනවනේ හැමෝටම සුබ දවසක් දවසේ ඉතුරු ටික දැන් අද මේකෙන් පස්සේ ප්‍රැක්ටිස් කරා නම් තවත් පළදායි වෙනවා ඇත්තටම ඔයාලා කරන වැඩ ටික හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ළමයි